සටන් කලාව තුළින් සිනමාවෙන් සත්ත්ව ජීවිතෙන් ලෝකම හෙල්ලූ අලුත්ම මාදිලිය සටන් කලාවක් ලොවට හඳුන්වා දුන් ඔහු තමයි බෲස් ලී. ඔහු ආත්මාරක්ෂක සටන්කරුවෙක්, සිනමා අධ්‍යක්ෂකවරයෙක්, දාර්ශනිකයෙක්. ඔහු පුංචි කාලේ හඳුන්වලා තියෙන්නේ පුංචි මකරා කියලා. ඔහුගේ සීයා ජර්මනු ජාතිකයෙක්. එකල චීනයේ තිබුණු වර්ගවාදය නිසා බෲස් ලීට කිසිම කුන්ෆු පාසලකට ඇතුළත් වීමට නොහැකි වුණා. බෲස් ලී කියන්නේ හරිම දඩබ්බර චරිතයක්. ඔහු හැකි සෑම වෙලාවකම කවුරුන් හෝ සමග රණ්ඩු වුණා. මොහුව කිසිම සටන් පාසලකින් බාරගත්තේ නැති නිසා මොහුගේ පියා තමයි සටන් කලාව ඉගෙනුවේ. පාඩම් කරන කිසිම දෙයක් මතකයට යන්නේ නැති බෲස් ලී සටන් කලාව නම් හොඳින්ම සිද්ධ කළා. හැකි සෑම විටකම සටන් කලාව ප්‍රගුණ කළා. ඔහොම යද්දී බෲස් ලී ටිකක් යාළුවන් සමග ගත කරන කාලය වැඩි වුණා. මොහු යාළුවන් සමග කල්ලියක් හදාගත්තා. ඒ කල්ලියේ නායකයාත් ඔහුමයි. කල්ලිය වීදියේ ව්‍යාග්‍රයන් යනුවෙන් නම් කළා. එක දවසක් බෲස් ලී තමන්ගේ කල්ලියත් එක්ක හොංකොංහි හිටපු ධනවතුගේ පුතෙක් සමග රණ්ඩුවක් ඇති කරගත්තා. මොහුගේ දඩබ්බරකම් එන්නම වැඩි වෙද්දී බෲස් ලීගේ තාත්තට කරන්න කිසිම දෙයක් නැති තැන බෲස් ලීව ඇමරිකාව බලා පිටත් කරා. 1958 වර්ෂයේ ඩොලර් 100ක මුදලක්ද ඇතිව බෲස් ලී ඇමරිකාව බලා පිටත් වන නෞකාවකට ගොඩ වුණා. ඔහුට ඩොලර් 100ක මුදලක් මදි වුණා. ඔහුට තවත් මුදල් හොයාගන්න අවශ්‍ය වුණා. ඉතින් ඔහු කලේ නෞකාවේ පළමු පන්ති හිටපු මිනිසුන්ට කුම්ෆු වල චාචා පාඩම් මාලාව ඔවුන්ට ඉගැන්වීමයි. ඔහු කවදාවත් කුම්ෆු සහ කරාටේ නියමිත සටන් කලාව කාටවත් ඉගැන්වුවේ නැහැ. ඔහු කලේ ඔහුටම ආවේනික සටන් කලාවක් හොයාගෙන කරාටේ සහ කුම්ෆු වල නියමිත පාඩම් වලට තමන්ගේ ක්‍රම බද්ධ කර ඉගැන්වීම. ඔහු ඊටම අමාරු ඒ වගේම දරුණු සටන් ක්‍රම පවා ඉගෙනගෙන තියෙනවා. හැබැයි කවදාවත් ඔහු ඒවෙන් වෙන කෙනෙකුට හානි කරලා නැහැ. ඒ වගේම ඒවා ඔහු දැනගෙන නිකන් හිටියා කිව්වොත් නිවැරදි. කල්යාත්ම බෲස් ලීගේ ඇස් පෙනීම එන්නෙන්ම දුර්වල වුණා. නමුත් ඔහු කවදාවත් ඇස් කණ්ණාඩි පැළඳුවේ නැහැ. කෙනෙක් ඒ ගැන ඔහුගෙන් නැසී විට ඔහු පිළිතුරු දුන්නේ මට පේන දෙයට වැඩිය ස්පර්ශයේ විශ්වාසය යනුවෙන්. ඔහු ඉගෙනීමට ඒ තරම් කැමැත්තක් දැක්ුවේ නැති වුණත් සටන් කලාව පිළිබඳ ලියවුණු හැම පොතක් පාහෙම ඔහු කියවා තියෙනවා. ඔහු සතුව සටන් කලාව ගැන තොරතුරු ඇතුළත් පොත් 20000ක පමණ පෞද්ගලික පුස්තකාලයක් පවා ඔහු සතුව තිබිලා තියෙනවා. මිනිස්සු හිතුවේ බෲස් ලී සටන් නළුවෙක් වුණාට ඔහුට සටන් කිරීමේ තරඟවලට සහභාගී වීමට තරම් සටන් කරන්න දන්නේ නැතුව ඇති කියලා. මිනිස්සුන්ගේ ආකල්පය වෙනස් කරමින් එවකට සිටි දක්ෂ බොක්සින් කරුවෙකු ගැරි ඇතුළු ඔහුගේ මුළු කණ්ඩායම බෲස් ලී විසින් පරාජය කරනු ලැබුවා. ඉන්පසු ඔහු හොංකොංහි හිටපු දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා බවට පත් වුණා. බෲස් ලී පුහුණුවීම් කළේ ඉතාම අමුතු විදියකට. අනෙක් සටන්කරුවන් පංච් බෑග් වලට ගහනකොට බෲස් ලී ගැහුවේ ඇලුමිනියම් කෑන් වලට. ඔහු ඇලුමිනියම් කෑන් එක හිල් වෙනකම් තමන්ගේ ඇඟිලි වලින් කෑන් එකට ගැහුවා. එවකට පැවති ටයිම්ස් සංග්‍රහයේ ලෝකයට බලපෑම් කළ හැකි පුජ්‍යලයන් 100 දෙනා අතර බෲස් ලීගේ නමත් එකතු වුණා. ඒ වගේම මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම සටන් නළුවාට හිමි සම්මානයද මොහු විසින් හිමි කරගත්තා. බෲස් ලී විසින් ලෝක වාර්තා 9ක් පිහිටෙව්වා. බෲස් ලීගේ තවත් හැකියාවක් තමයි ඔහුට තප්පරයක් ඇතුළත පාපහරවල් 9ක් එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔහුට තමාගේ පිට උඩ බර රාත්තල් 250ක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් වලින් ගත්තොත් කිලෝග්‍රෑම් 113ක් වූ බරක් තබාගෙන වුවත් ඩිප්ස් ගැසීමට එහෙම නැත්නම් පුෂප්ස් කිරීමට හැකියාව තියෙනවා. බෲස් ලීගේ 65 වන උපන්දිනය නිමිත්තෙන් නොවැම්බර් 27 වෙනිදා ලෝකඩ ප්‍රතිමාවක් හොංකොංහිදී විවෘත කරනු ලැබුවා. මේ සියල්ලටම පසුව බෲස් ලී රූගත වීම අතරතුර අනතුරකට ලක් වෙනවා. ඒ 1973 ජුලි 20 වෙනිදා එදින ඔහු මේ යනවා. අදටත් ඔහුගේ මේ යෑම අභිරහසක් ලෙස පවතිනවා. ලෝකයේ අදටත් ගෞරවයට පාත්‍ර වන බෲස් ලී ලොව බිහි වූ අසම සම සටන් ශිල්පියෙකු ලෙස ලෝක ප්‍රසිද්ධයි. විං චුන් සටන් ශිල්පය ලොව ප්‍රචලිත කළ ග්‍රෑන්ඩ් මාස්ටර් ඉප් මෑන් යටතේ කුඩා කාලයේ පටන් ශිල්පය ප්‍රගුණ කළ බෲස් ලී ඉන් අනතුරුව ස්වකීය දැනුම හා අත්දැකීම් මුසු කර ගනිමින් තමන්ගේම සටන් ශිල්පයක් ලොවට දායාද කළා. එය තමයි ජිට් කොන්ඩෝ. ඒකට කියන්නේ අතරමැද නවතා පහර එල්ල කිරීමේ ශෛලිය. දක්ෂ සටන් ශිල්පියෙකු වීමට අමතරව ආකර්ශනීය රූපකාය තිරයට මනා ලෙස ගැලපුණු නිසා ඔහු ක්‍රියාදාම සිනමාවටද අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වුණා. මෙම අතිදක්ෂ සටන් ශිල්පියා වයස අවුරුදු 33 දී අකාලේ මිය ගිය අතර එය සටන් ශිල්පය ඉගෙන ගන්නා අයට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද පිරවිය නොහැකි අඩුවක් වුණා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් ආందోලනාත්මක මත සමාජයට අදත් ඉදිරිපත් වෙනවා. ඔහු මෙලවින් සමුගෙන මේ වෙද්දී වසර 45ක් පමණ වෙනවා. අභිරහස් ලෙස සමුගත් බෲස් ලී මේ යන විට සිනමා නළුවෙකු වශයෙන් අති සාර්ථක ගමනක්
නිරත වෙලා වුණා. සටන් පමණක් නොවේ සටන් ඇසුරෙන් සැකසූ බටහිර චිත්‍රපටිවලින් ඔහු ලෝකයේම ආදරය දිනාගත්තා. ඔහු රංගපෑ චිත්‍රපටි අතර Fist of Fury, Enter the Dragon, Way of the Dragon, The Big Boss වැනි චිත්‍රපට අපේ මතකයේ සදා රඳා පවතිනවා. බෲස් ලී සෙසු නළුවන්ට හා සෙසු සටන්කරුවන්ට වඩා සුවිශේෂ වන්නේ වෘත්තීය වශයෙන් රඟපෑම තෝරාගත්තේ නැති වුණත් ඔහු ලෝක පූජිත වුණේ සටන් ඇතුළත් රංගපෑම නිසාමයි. බෲස් ලී ගැන ලියවුණු පොතපතට අනුව ඔහු සුවිශේෂී වූ සටන් ගුරුවරයෙක්. මනෝවිද්‍යාව හැදෑරූ ඔහු ඒ පිළිබඳ උපාධියකට හිමිකම් කියනවා. එය සටන් කලාවට මහත් ආභරණයක් වුණා. ලේඛන හැකියාවක්ද තිබුණු ඔහු චාචා නම් නර්තන කලාවේද ප්‍රවීණයෙක්. ඔහුගේ සටන් ශෛලීන් තුල කරාටේ, කුන්ෆු, ෂැව්ලින් කුන්ෆු, ටයිකොන්ඩෝ, බොක්සින්, වින් චුන් කුන්ෆු වැනි සටන් ක්‍රම රාශියක් අනුව සකසාගත් ජිට් කොන්ඩෝ සටන් ශෛලිය දැඩි විනයක් හා මානසික ඒකාග්‍රතාවයක් අනුව පුරුදු පුහුණු කර ලෝකයට දායාද කළා. ඔහුගේ සටන් ක්‍රමය සම්ප්‍රදායික සටන් ක්‍රමයක් නෙවෙයි. භාවනාවෙන් ලබා ගන්නා අතිශය සංසුන් ඉඳුරන් සහිත ඒකාග්‍රතාවයේ මත හිඳ ක්‍රියා කරවන සටන් කලාවක්. සතුරාට හිතන්නවත් ඉඩක් නොතබා නිවැරදිව පහර දෙන කලාවක්. හරියට විදුලියක් වගේ. බෲස් ලීගේ සටන් කලාව ගැන බෲස් ලී පවසන්නේ මේ වගේ දෙයක්. එය සැබවින්ම දර්ශනයක් වගේ. සියුම් තියුණු වේගවත් නිවැරදි දෙයක්. පහරදීම හෝ පහරකින් ආරක්ෂා වීමකට එහා ගිය සටන් කලාවක්. බෲස් ලී පැය 8ක් දිනකට සටන් පුහුණුවීම සඳහා යොදාගත්තා. ඊට අමතරව ඒ සඳහා අත්‍යවශ්‍යම මානසික ඒකාග්‍රතාවයේ උදෙසා භාවනා කළා. එය ඔහුගේ මුල් අවධියේ පටන් මරණය තෙක්ම සිදු වුණා. ඔහු ජීවිතයේ එක් වතාවක් පමණක් එනම් තමන්ට වයස අවුරුදු 14 දී පමණ වීදි සටනකදී ප්‍රතිවාදියෙකුගෙන් පහර කෑමට ලක් වූ දා සිට තමන් තුළින්ම උපදවාගත් සටන් ශෛලියක් වෙනුවෙන් කැප වූ දා පටන් කිසිදු දිනක ප්‍රතිවාදියෙකුගෙන් පහර කෑවේ නැහැ. ඔහු සටන් පුහුණුවේදී සෙසු අය මෙන් නෙවෙයි යකඩෙන් තැනූ අනුරුවක් සාදාගත්තා. එසේ නොවුනොත් වෙනත් අනුරුවක් වී නම් ලීගේ ප්‍රහාර හමුවේ ඒවා බිඳී ගියා. ඒ තරමට ලීගේ පහර විදුලිය මෙන් වේගවත් වුණා. බෲස් ලීගේ පහර දීමේ වේගය පියවි ඇසින් දැකිය නොහැකි තරම්. තප්පරයක කාලයක් තුල ඔහුට ප්‍රතිවාදියා වෙත අතින් ප්‍රහාර 9ක් එල්ල කළ හැකියි. තප්පරයකදී පාපහාර 9ක් එල්ල කළ හැකියි. එය තවමත් ලෝක වාර්තාවක්. ඔහුගේ මරණය සම්බන්ධව සමහරු පවසන්නේ ඔහුව ඉතා උපායශීලීව මරා දමන්නට සැලසුම් කෙරුණා කියලා. එහෙත් මරණ පරීක්ෂණ වාර්තාවේ තිබුණේ ලීගේ මොළයට යම් පහරක් වැදීම නිසාවෙන් ඉදිමීමකට ලක්ව තිබුණා කියලා. තවත් මතයකට අනුව 1973 5 10 වන දින ලී ඇදවැටීමක් නිසා මොළයට සිදු සුළු තුවාල නිසාවෙන් මරණය පත්තු බවත් පවසනවා. එදින රෝහල්ගත කළ ලී අපස්මාර තත්ත්වයක් තිබුණු නිසා ප්‍රතිකාර ලබා දීලා තිබුණා. තදබල හිසේ කැක්කුම නිසා රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව සුවය ලබා ඉන් පිටතට ගියද යලි හිසේ තදබල කැක්කුමක් නිසාවෙන් ලබාගත් ඖෂධය නිසා එහි යම් ආසාත්මිකතාවක් ඇති වූයෙන් මියගිය බවයි වෛද්‍යවරු පවසන්නේ. තවත් මතයක් වන්නේ චීනයේ ට්‍රයිඩ් නම් සංවිධානය ලීගේ කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර එය ලබා නොදීම නිසා එම සංවිධානය බෲස් ලීව ඝාතනය කර සැලසුම් සහගතව එම සිදුවීම සංගවා තබා පසුව ප්‍රකට වීමට ඉඩ හැරිය බවයි. මෙය තවමත් කතාබහට ලක්වෙන අලුත් වෙන මාතෘකාවක්. තවත් මතයක් තියෙනවා. චීන පාරම්පරික සටන් කලාව බෲස් ලී විසින් බටහිරට නිරාවරණය කළ නිසා එයින් චීන සංස්කෘතියට හානියක් වීම නිසා චීන ආත්මාරක්ෂක සටන්කරුවන්ගේ ගොදුරක් බවට ලී පත් වුණාය කියලා. පාරම්පරික චීන රහස් සටන් කලාව ලෝකයට විවෘත වීම බෲස් ලී නිසා සිදු වූ බවට අදහන චීනුන් තවමත් සිටීම නිසා එම මතයද ප්‍රබලයි. නමුත් හොංකොං වල ප්‍රකට මතය වන්නේ බෲස් ලී විසින් සිනමා අධිකාරියක් ගොඩනැගීම නිසා ඉතාලි මාෆියාවක් විසින් මෙම ඝාතනය සිදු කළයි කියලා. චීනයේ මෙම ඝාතනයට ප්‍රමුඛ බව බොහෝ මතයන් අනුව පෙන්눔 කරන්නක්. ඒත් ඔහු ශරීරයට දරාගන්න බැරි තරම් දරුණු පුහුණුවීම් වල නිරත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මරණය පසුකාලීව සිදු වූ බවක්ද කියවෙනවා. 1940 11 වෙනි මාසයේ 27 වෙනි දින උපත ලබා වයස අවුරුදු 32 දී ඉතා කෙටි කාලයක් ජීවත් වී මෙලොවින් සමුගත්තා. බෲස් ලී තමන් අවසන් වතාවට නිමාවට පත්කොට තිබුණු Enter the Dragon චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නට ප්‍රථම මිය යෑම ලෝකෙම කම්පා කළ තවත් සිදුවීමක්. කෙසේ වෙතත් බෲස් ලී ගැන විකාර කතා ලියවුණු වාර අනන්ත වුවත් මේ සටන් නළුවා සෙසු සටන් නළුවන්ට වඩා තවමත් ගෞරවාදරයට පාත්‍ර වන්නේ ඔහු ලොවට දායාද කළ ඒ සටන් සම්ප්‍රදාය නිසාමයි. ලී වැනි අය තනින් තන බිහි වුණත් බෲස් ලී වගේ වීමට කාටවත් බැරි වුණා. මොනතරම් ලීලා ආවත් සැබෑ ලී
ඒ කියන්නේ බෲස්ලි සදා අමරණීයයි. මේ සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමක්. අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.